හොඳයි ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක කරන වෙලාව හැන්දෑවරුවක් නිසා. ඉතින් මම ඔයගලන්ට WhatsApp group එකේ අපේ ඉන්න දරුවන්ට මම පොරොන්දුක් වුණා. මම මේ කර්තෘකාරක කර්මකාරක වාක්‍ය පාඩම මේ Zoom record එකක් විදිහට කරලා YouTube channel එකට දානවා. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පොරොන්දු ඉෂ්ට කරන්න හදන්නේ දැන්. ඒ නිසා මම පටන් ගන්න ලෑස්ති කර්තෘකාරක කර්මකාරක වාක්‍ය පාඩම. ඒක ඊටම කෙටි පාඩමක්. හැබැයි අපේ දරුවෝ ගොඩක් දෙනෙක්ට ඒක පාඩම අමාරුයි. හැබැයි මම හිතනවා දැන් මේ පාඩම මට හැකියාවරින් මම කියලා දුන්නට පස්සේ ඔබට මේ පාඩම ඊටම පහසු පාඩමක් වෙයි කියලා. මුලින්ම මම ගන්නවා මේ white board එක. හදින්න දැන් ඔබට white board එක පේනවා ඇති. මම ඒකේ ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න ඕනි කාරණාව තමයි දැන් මේ කර්තෘකාරක කර්මකාරක වාක්‍ය කියන පාඩමේදී ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ වාක්‍යයක මූලිකාංග මොනවද කියලා. සාමාන්‍යයෙන් වාක්‍යයක මූලිකාංග තමයි කර්තෘ කර්මය උක්තය සහ අනුක්තය. එතකොට කර්තෘ හොයාගන්නේ කොහොමද? කර්මය හොයාගන්නේ කොහොමද? උක්තය හොයාගන්නේ කොහොමද? අනුක්තය හොයාගන්නේ කොහොමද කියන කාරණා සියල්ල ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ ඔබට. සහ කර්තෘ හොයාගන්න එකේ තර්කය මොකක්ද? කර්මය හොයාගන්න එකේ තර්කය මොකක්ද? උක්තේ හොයාගන්නේ කොහොමද? එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව ඔබට සප්‍රමාණ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම ඔබට මෙන්න මේ කොටස් හතර අඳුරගන්නේ කොහොමද කියලා ඔබට මම දැන් පැහැදිලි කරන්නම්. අපි උදාහරණ වාක්‍යයක් ගමු. මම මේ මගේ පැන්සල කියන යෙදවුම දාගන්නකම් මිනිත්තුවක් ඉන්න. හරි ඒකත් ආවා. මම දැන් ගන්නවා වාක්‍යයක් මෙන්න මෙහෙම. පූසා මීයන් අල්ලයි. පූසා මීයන් අල්ලයි. එතකොට දැන් මේ වාක්‍යයේ අපිට හොයාගන්න ඕනි කෑලි හතරක් තියෙනවා. මොනවාද? කර්තෘ ඒ වගේම කර්මය උක්තය සහ අනුක්තය. කර්තෘ කර්මය උක්තය සහ අනුක්තය. අපි මේකත් චුට්ටක් මෙන්න මෙහෙම පැත්තකින් තියාගන්න. දැන් අපි ඊට පස්සේ බලන්න ඕනේ මොකක්ද කර්තෘ කියන්නේ කියලා. අංක 1. යම් කිසි අපේ දරුවෝ මේ සටහන ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ. යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය කවුද? කර්තෘ ලෙස හැඳින්වේ. අංක 1 තමයි මොකද්ද? යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන කෙනා තමයි කර්තෘ වෙන්නේ. අංක 2. යම් කිසි දැන් අපි හොයාගන්න ඕනේ ඔන්න කර්තෘ හරි. දැන් ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ කවුද? කර්මය. කර්මය හොයාගන්න මෙන්න මෙහෙම. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදය අපි හඳුන්වනවා කර්මය කියලා. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදය අපි හඳුන්වනවා කර්මය කියලා. අංක 3. දැන් අපි කර්තෘ හොයාගත්තා, කර්මය හොයාගත්තා, උක්තය. උක්තය කියලා කියන්නේ යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය අපි හඳුන්වනවා වාක්‍යයේ උක්තය කියලා. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය අපි හඳුන්වනවා උක්තය කියලා. අංක 4 අනුක්තය. එසේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන
පදය අපි හඳුන්වන ළමයි කවුරු කියලාද? අනුක්තය කියලා. එහෙනම් ඔන්න ළමයි ඉස්සෙල්ලාම වාක්‍යයක තියෙන මූලික අංග 4. මූලික අංග 4 තමයි කර්තෘ, කර්මය, උක්තය සහ අනුක්තය. කර්තෘ, කර්මය, උක්තය සහ අනුක්තය. මෙන්න මේ 4. එතකොට මේ 4 හොයාගන්න විදිහ තමයි මම මේ දැන් මෙතන ඔයගලන්ට දීලා තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ ටික උපකාරී කරගෙන මම මේ ලියපු උදාහරණ වාක්‍ය තියෙනවනේ. මෙන්න මේ උදාහරණ වාක්‍යයේ අපි කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය දැන් හොයලා බලමු. දැන් ඔන්න යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය තමයි කර්තෘ වෙන්නේ. එහෙනම් මට කියන්න මේ වාක්‍ය ක්‍රියාව කරන්නේ කවුද? මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ පූසා. පූසා මීයන් නල්ලයි කියන වාක්‍යයේ ක්‍රියාව කරන්නේ පූසා මීයන් නල්ලයි කියන වාක්‍යයේ ක්‍රියාව කරන්නේ පූසා. එහෙනම් යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ හඳුන්වන්නේ කර්තෘ විදිහට. එහෙනම් මේ වාක්‍ය ක්‍රියාව කරන්නේ පූසා. එහෙනම් පූසා තමයි වාක්‍යයේ කවුද ළමයි? කර්තෘ. පූසා තමයි වාක්‍යයේ කර්තෘ. ඊට පස්සේ අපිට හොයාගන්න ඕනේ කර්මය. යම්කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදේ තමයි කර්මය කියන්නේ. එහෙනම් දැන් කර්තෘනේ පූසා. කර්තෘ තමයි පූසා. පූසාගේ යම්කිසි වාක්‍යයක කර්තෘ. කර්තෘ කියන්නේ පූසා. පූසාගේ ක්‍රියාවට ලක්වන පදය. දැන් මෙතන පූසා තමයි වාක්‍යයේ කර්තෘ. ඔන්න එයා තමයි වාක්‍යයේ කර්තෘ. හරිද? කර්තෘගේ ක්‍රියාව මොකද්ද? අල්ලයි. එහෙනම් කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදේ තමයි මම මේ යටින් ඉලක්ක ගන්නේ. කවුද? කර්තෘගේ ක්‍රියාවට ලක් වෙන්නේ කර්මය. කර්තෘගේ ක්‍රියාවට ලක් වෙන්නේ කර්මය. එහෙනම් කර්මය තමයි මීයන්. කර්මය තමයි මීයන්. එහෙනම් ඒකත් හරි. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. දැන් අපිට හොයාගන්න තියෙන උක්තය. උක්තය කියන්නේ මොකද්ද? යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. අවසාන ක්‍රියාව මොකද්ද මේකේ? අල්ලයි. මේ තියෙන්නේ අල්ලයි. අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වෙන්නේ මීයන්ද පූසාද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් මීයන් කියලා, තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් පූසා කියලා. ඒකේ තර්කය හිතමු අපි. අල්ලයි කියලා කියවෙන්නේ මීයන් ගැන නෙවෙයිනේ. අල්ලන්නේ කවුද? අල්ලන්නේ කාවද නෙවෙයි. අල්ලන්නේ කවුද? අල්ලන්නේ පූසනේ. එහෙනම් පූසා තමයි වාක්‍යයේ උක්තය. අවසාන ක්‍රියාවෙන් ප්‍රධානලා පේන්නේ පූසාව. එහෙනම් පූසා තමයි වාක්‍යයේ උක්තය. එහෙනම් අපි ලියනවා මෙන්න මෙතන යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය උක්තය. එහෙනම් මේ වාක්‍යයේ උක්තය කියන්නේ පූසා. එසේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන පදේ ප්‍රධාන වෙන්නේ නැති මීයන්. එහෙනම් මීයන් කියන්නේ වාක්‍යයේ අනුක්තය. ඔන්න ඒකත් අපි දාගත්තා. දැන් අපි ආයෙ පාරක් බලමු. වාක්‍යයක තියෙනවා ප්‍රධාන වශයෙන් අංග 4ක් අපිට ඉගෙන ගන්න. මොනවද ඒ අංග 4? කර්තෘ, කර්මය, උක්තය සහ අනුක්තය. දැන් අපේ දරුවන්ට පැහැදිලි අවබෝධයක් තිබෙන්නේ නැහැ. කර්තෘ කොහොමද හොයාගන්නේ? කර්මය කොහොමද හොයාගන්නේ? උක්තය කොහොමද හොයාගන්නේ? සහ අනුක්තය කොහොමද හොයාගන්නේ කියලා. කර්තෘ හොයාගන්නේ මම ඒක අංක 1කින් දාලා තිනවා. යම්කිසි වාක්‍යයක ස්පොට්ලයිට් එක මම ගන්නම් ඉතින් යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ එයා තමයි වාක්‍යයේ කර්තෘ. එහෙනම් මම මේ උඩ දීලා තියෙන වාක්‍ය ක්‍රියාව කරන්නේ පූසා. යම්කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදය එයා තමයි කර්මය. එහෙනම් පූසා තමයි කර්තෘ. පූසාගේ අල්ලනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ මීයන්. එහෙනම් මීයන් කියන වාක්‍යයේ කර්මය. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. අවසාන ක්‍රියාව මේ වාක්‍යය අල්ලයි. අල්ලයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මීයන් ගැන නෙවෙයි පූසා ගැන කියලා මං කිව්වා. එහෙනම් පූසා තමයි මේ වාක්‍යයේ උක්තය. එහෙම ප්‍රධාන වෙන්නේ නැති පදේ අනුක්තය. මේකේ අනුක්තය තමයි මීයන්. අපි තව වාක්‍යයක් කරන් බලමු. අනම වාක්‍යයක් ගන්න මෙන්න මෙහෙ. අපි ගමු ළමයි වාක්‍යයක්. ගුරුවරයා ළමුන් යහමග යවයි. ගුරුවරයා ළමුන් යහමග යවයි. එතකොට දැන් අපි මේ තර්කයට අනුව ගත්තොත් එහෙම යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ කර්තෘ නම් යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ කර්තෘ නම් මම මෙතන මායි වරහණක් දාලා ගන්න දෙවෙනි වාක්‍ය විදිහට ගුරුවරයා ළමුන් යහමග යවයි කියන වාක්‍යයේ ක්‍රියාව කරන්නේ කවුද? ගුරුවරයානේ. එහෙනම් ගුරුවරයා කියලා කියන්නේ
ගුරුවරයා කියලා කියන්නේ වාක්‍යයේ කවුද? කර්තෘ. අංක 2. දැන් අපි හොයාගන්න ඕනේ ඊට පස්සේ කර්මය. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදේ. කර්තෘ තමයි මේ වාක්‍යයේ ගුරුවරයා. ගුරුවරයාගේ යහමග යවයි කියන ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ළමුන්. එහෙනම් ළමුන් කියන්නේ වාක්‍යයේ කවුද? කවුද? ළමුන් කියන්නේ වාක්‍යයේ අනුක්තය. ළමුන් කියන්නේ වාක්‍යයේ අනුක්තය වගේම කර්මය. දැන් මගේ කටින් අන්තිම කැලලත් පිට වුණා. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදේ කර්මය. එහෙනම් මේ වාක්‍යයේ කර්මය වෙන්නේ ළමුන්. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදේ. ප්‍රධාන වෙන්නේ යහමග යවයි කියලා කියවෙන්නේ ළමුන් ගැන නෙවෙයි ගුරුවරයා ගැන. එහෙනම් ගුරුවරයා තමයි මේ වාක්‍යයේ කවුද? උක්තේ වෙන්නේ. එහෙනම් ඔන්න අපි ආයි දාගන්නවා මෙතන ගුරුවරයා කියලා. එසේ ප්‍රධාන වෙන්නේ නැති පදේ තමයි අනුක්තය වෙන්නේ. එහෙනම් මේ වාක්‍ය ප්‍රධාන වෙන්නේ නැත්තේ ළමුන්. කොහොමත් ඒක අනුක්ත පදයක්. හල් නයන්නාවම මෙතන මීයන් ළමුන් හල් නයන්නාවම කොහොමත් අනුක්තයි කියලා තේරෙනවා. එහෙම නැතුව අපි සිද්ධාන්තමය වශයෙන් සෛද්ධාන්තිකව බැලුවත් මේ වාක්‍යයේ ළමුන් කියන එක අනුක්තයි. එහෙනම් අපි මෙතන දාගන්නවා ළමුන් කියලා. එහෙනම් ඔන්න වාක්‍ය දෙකකින් මම ඕගලන්ට තේරුම් කරලා දුන්නා. අපි වාක්‍යයක් දැක්කහම ඒකේ අපි හොයාගන්න ඕනේ මූලික ලක්ෂණ 4. මේ මූලික ලක්ෂණ 4 දන්නේ නැතුව කර්තෘකාරක කර්මකාරක කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා මෙන්න තියෙනවා සටහන වාක්‍යයක මූලික ලක්ෂණ 4 ඉගෙන ගන්න. ඊට පස්සේ මම මේ ටික මකනවා දැන් අර කලින් වාක්‍ය මම ආයෙ මෙතන දානවා. නැත්තම් මම ආයෙ පාරක් මේක අන්ඩෝ කරනවා. එතකොට ආයෙ අර සටහන එනවා. දැන් මම එක් කරේ මගේ ලේසියට. දැන් හිතන්නකෝ අපි ඉගෙන ගන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් ඔන්න පළවෙනි පියවර විදිහට අපි වාක්‍යයේ මූලික ලක්ෂණ 4 ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලන්න ඕනි මෙන්න මෙහෙම එකක්. මම මෙතන ලයින් එකක් දාගන්නවා මෙන්න මෙහෙම. චුට්ටක් වෙන් කරගන්න ඕන නිසා. ඊට පස්සේ අපේ ළමයින්ට මම හිතන්නේ පන්තියේ බෝඩ් එකට හරි ලස්සන නැති මේක මම පාට පාටින් දාන නිසා. හැබැයි තව ටික කාලයක් මෙහෙම කරන්න වෙන්නේ. ඊට පස්සේ අපිට පන්තිය හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි වාක්‍යයේ මූලික ලක්ෂණ 4 ඉගෙන ගත්තට පස්සේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා කර්තෘකාර කර්මකාරක වලදී. ඇත්තටම කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඕගොල්ලන්ගෙන් කර්තෘකාරක වාක්‍යයක් හොයාගන්නේ කොහොමද? මොකක්ද කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ කියලා. ඕගොල්ලෝ අසරණ වෙනවනේ. කර්තෘකාරක වාක්‍යයක් හොයාගන්නේ හරිම ලේසි විදිහකට. ඒකේ මම හැඳින්වීම ලියන්නම් මෙන්න මෙහෙම. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එම වාක්‍යය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ. ඔන්න එහෙනම් තීරේ. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් මෙන්න තියෙනවා පොයින්ට් එක. යම් කිසි වාක්‍යයක කවුද උක්ත වෙන්න ඕනේ? කර්තෘ උක්ත වෙනවා නම් යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලු. දැන් කර්තෘකාරක වාක්‍යයක් නම් ඒකේ කර්තෘ උක්ත වෙන්න ඕනේ. දැන් මේ වාක්‍ය මම මෙතන මේ දීලා තියෙන වාක්‍ය දෙකේ කර්තෘ උක්ත වෙලා දින කියලා බලන්න. හරි ලේසි. ඔන්න බලන්න. මම මෙතන දැන් මෙන්න මේ සංගල වරහන ඉරේස් කරලා ඔයගලන්ට ආයි පාරක් ඩ්‍රෝ එකක් දානවා මෙන්න මෙතන. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වෙනවා නන්නේ. දැන් මේ වාක්‍ය බලන්න. පූසා මීයන් නල්ලයි. මම මේ දැන් තරුවක් දාන වාක්‍යය. ඒකේ කර්තෘ උක්තයි නේද? මේ බලන්න. කර්තෘ තමයි පූසා. උක්තේ කවුද? උක්තයක් පූසා. එහෙනම් මේ වාක්‍යයේ කවුරු උක්ත වෙලා ඉන්නවද? කර්තෘ උක්ත වෙලා ඉන්නවා. එහෙනම් මේක ඇවිල්ලා කර්තෘකාරක වාක්‍යයක්. ගුරුවරයා ළමුන් යහමග යවයි. මේ වාක්‍යයේ කර්තෘ කවුද? ගුරුවරයා. ඊට පස්සේ උක්තේ කවුද? ඒත් ගුරුවරයා. එහෙනම් මේ වාක්‍යයේ ගුරුවරයා කියන කෙනා නැත්නම් කර්තෘ උක්ත වෙලා ඉන්නවා. එහෙනම් මේ වාක්‍යයත් මොන වාක්‍යයක්ද? කර්තෘකාරක වාක්‍යයක්. එහෙනම් ඔන්න මම ආයි පාරක් කියනවා හැඳින්වීම. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ.
ඊට පස්සේ දැන් ඊළඟට තමයි අපේ වැඩේ තියෙන්නේ කර්මකාරක. දැන් මම මේ ටික ඔක්කොම ඉරේස් කරගන්නවා. දැන් කර්මකාරක වාක්‍යයක් ඒ කියන්නේ කර්තෘ දීලා තියෙන කර්තෘකාරක වාක්‍යයක් අපි කර්මකාරක වාක්‍යයක් බවට හරවන්නේ කොහොමද? ඒකටත් මම උගලන්න දෙනවා හරි ලේසි පියවර 4ක්. ඔන්න බලන්න පළවෙනි පියවර. මම ටිකක් ආස පාටක් කොළ පාට නිසා මම කොළ පාට පාවිච්චි කරනවා. අංක 1. දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්න. දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්නලු. අංක 2. ඔන්න බලන්න අංක 2. අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතය යොදන්න. අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතය යොදන්න. අංක 3. අනුක්ත වී ඇති කර්මය අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්න. අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්න. අංක 4. එසේ උක්ත වූ කර්මයටත් දී ඇති මුල් වාක්‍යයේ කාලයට ගැලපෙන ලෙසත් ලද ලබ ධාතු මගින් ආඛ්‍යාතය යොදන්න. එසේ උක්ත වූ කර්මයටත් දී ඇති මුල් වාක්‍යයේ කාලයට ගැලපෙන ලෙසත් ලද ලබ ධාතු වලින් ආඛ්‍යාතය තියන්න කියලා තමයි කියන්නේ. එහෙනම් ඔන්න තියෙනවා කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට හැරවීමේ මූලික පියවර 4. අංක 1 මොකද්ද? දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්නලු. අංක 2. අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතය යොදන්නලු. අංක 3. අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්න. අංක 4. එසේ උක්ත වූ කර්මයටත් දී ඇති මුල් වාක්‍යයේ කාලයට ගැලපෙන ලෙසත් ලද ලබ ධාතු මගින් ආඛ්‍යාතය යොදන්න. දැන් ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ලද ලබ ධාතු කොහොමද ගන්නෙ කියලා. මේ බලන්න. ඕගල්ලන්ට දීලා තියෙන මුල් වාක්‍ය අපි හිතමුකෝ අපි අතීත ගමුකෝ මුලින්ම. අතීත කාලයි නම් ඕගලන්ට දීලා තියෙන මුල් වාක්‍ය අතීත කාලයි නම් ඕගොල්ලෝ ආඛ්‍යාතයේ තියනවා ලද ධාතුවේ. හරිද? ඕගලන්ට දීලා තියෙන මුල් වාක්‍ය වර්තමාන කාල හෝ අනාගත කාල නම් ඕගොල්ලන්ට දීලා තියෙන මුල් වාක්‍ය වර්තමාන කාල හෝ අනාගත කාල නම් ඕගොල්ලෝ ආඛ්‍යාතයේ තියනවා ලබ ධාතුවේ. එහෙනම් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. දීලා තියෙන මුල් වාක්‍යය කියන්නේ අර කර්තෘකාරක වාක්‍ය. ඒ දීලා තියෙන මුල් වාක්‍ය අතීත කාලයි නම් ඕගොල්ලෝ ආඛ්‍යාතයේ තියන්න ඕනේ ලද ධාතුවෙන්. ඕගොල්ලන්ට දීලා තියෙන මුල් කර්තෘකාරක වාක්‍ය වර්තමාන කාලයි නම් හෝ අනාගත කාලයි නම් අපි තියන්නේ ආඛ්‍යාතයේ ලබ ධාතුවෙන්. දැන් අපි කර්තෘකාරක වාක්‍යයක් අරගෙන අපි බලමු ඒක කොහොමද කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ කියලා. මම ඔයගලන්ට ලේසි වෙන්න අර ඉස්සෙල්ලා ගත්ත මේ පූසා මියන් අල්ලයි කියන වාක්‍ය ඉස්සෙල්ලාම ගන්නවා ඔයගලන්ට. එතකොට ඔයගලගේ සටහනත් එක්ක මේ හරි සමාන්තරව බලා ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් ඒක පාවිච්චි කරනවා. බලන්න.
පූසා මීයන් අල්ලයි. පූසා මීයන් අල්ලයි. දැන් මොකද්ද මුලින්ම කරන්නේ? අංක 1. දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරනලු. දැන් අපේ ළමයි දන්නවා මේ වාක්‍යයේ උක්ත කර්තෘ තමයි පූසා. එහෙනම් අපි මොකද්ද මුලින්ම කරන්න ඕනි? ඒ වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කර්තෘ බවට පත් කරන්න. එහෙම නැත්නම් උක්ත කර්තෘ අනුක්ත කරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් පූසා කියන පදේ අනුක්තය මොකද්ද? පූසා කියලා කියන්නේ නියමාර්ථ පදයක්. ඒක අපි දන්න පදයක්. ඒ කියන්නේ පූසා කිව්වම දන්නවා, පූසෙක් කිව්වම දන්නේ නැහැ. ගෙදර පූසා ඉන්නවා. ඒ කියන්නේ අපි දන්න පූසා. ගෙදර පූසෙක් ඉන්නවා. අපි දන්නේ නැහැ. එහෙනම් නියමාර්ථ පදයක උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි දෙකම එකයි. ඒ නිසා පූසා කියලා කියන්නේ නියමාර්ථ පදයක්. ඒ නිසා අපි මේකේ අනුක්ත පදයේ විදිහට සලකන්නේ පූසාමයි. එහෙනම් ඔන්න පූසා. right. ඔන්න දැන් එහෙනම් අපේ මොකද්ද? පළවෙනි පියවර හරි. ඊට පස්සේ අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතය යොදන්නලු. ඔන්න අනුක්ත වෙච්ච කර්තෘට පස්සේ දානවා මොන නිපාතයේද? විසින් නිපාතය. ඔන්න දැම්ම විසින් නිපාතය. පූසා විසින්. දැන් මොකද කරන්න ඕනි? දැන් ඔන්න ඒ පියවරත් හරි. අංක 2ත් හරි. පූසා විසින් තුන්වෙනි පියවරේ මොකද්ද කියන්නේ? අනුක්ත වී ඇති කර්මය. අනුක්ත වී ඇති කර්මය කියන්නේ මීයන්. එයා මොකද කරන්න ඕනි? උක්ත කර්මය බවට පත් කරන්නලු. එහෙනම් පූසා විසින් මීයන් කිව්ව අනුක්ත පදේ අපි ඒක උක්ත කරනවා කොහොමද? මීයෝ කියලා. ඔන්න එහෙනම් පූසා විසින් මීයෝ අල්ලයි. අල්ලයි කියන වාක්‍ය මම අර කිව්වේ එසේ උක්ත වූ කර්මය. දැන් ඔන්න අපේ තුන්වෙනි පියවරත් හරි. හතරවෙනි පියවර. එසේ උක්ත වූ කර්මයටත් දී ඇති මුල් වාක්‍යයේ කාලයට ගැලපෙන ලෙසත්. එසේ උක්ත වූ කර්මය කියලා කියන්නේ මෙතන මීයෝ. දී ඇති මුල් වාක්‍යයේ කාලය. දී ඇති මුල් වාක්‍යයේ කාලය තමයි පූසා මීයන් අල්ලයි කොහොම එක වර්තමාන කාලයි. එහෙනම් වර්තමාන කාලය නම් ලබ ධාතුවෙන් ආඛ්‍යාතේ තියන්න ඕනි. එහෙනම් අපි මෙන්න මේ තමයි ඒකේ ආඛ්‍යාතේ තියන්නේ. පූසා විසින් මීයෝ අල්ලනු ලබති. එහෙමත් නැත්නම් අල්ලනු ලැබෙති. එහෙමත් නැත්නම් ඇල්ලෙති. ඔය ඕනිම විදිහකට ආඛ්‍යාතේ තියන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා පළවෙනි විදිහට නැත්නම් අල්ලනු ලබති කියන විදිහට ඕගොල්ලෝ ආඛ්‍යාතේ තිබ්බොත් ඒක උගලන්න පහසුයි පැටලෙන්නේ නැති නිසා. මම තව වාක්‍යයක් ගන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මම ගන්නවා තව වාක්‍යයක්. අපි අර කලින් ගත්ත එක ගමු. ගුරුවරයා ළමුන් යහමග යවයි. මට මතක විදිහට මේක තමයි මම දුන්නේ. ගුරුවරයා ළමුන් යහමග යවයි. දැන් අපි පියවරෙන් පියවර කරගෙන යමු මොකද්ද වෙන්නේ කියලා. අංක 1 දීලා තියෙන්නේ දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්න. එහෙනම් ගුරුවරයා කියන එකේ අනුක්තේ ගුරුවරයෙක් කිව්වොත් තමයි ගුරුවරයෙකු කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ ගුරුවරයා. එහෙනම් ගුරුවරයා කියන එකේ අනුක්තේ ගුරුවරයාම තමයි. ගුරුවරයා. ඊට පස්සේ අංක 2 අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතය. ගුරුවරයා විසින් අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්නලු. අනුක්ත වූ කර්මය උක්ත කර්මයක් බවට පත් කරන්නලු. ගුරුවරයා ළමුන් කිව්වහම ගුරුවරයා විසින් ළමුන් කියන එක ළමයි. ගුරුවරයා විසින් ළමයි යහමග යවනු ලබති ලැබෙති යහමග ලැබෙති යහමග යවෙති කියන්නත් පුළුවන්. හැබැයි මම අර කලින් කිව්වාගේ ඔයගොල්ලෝ යහමග යවනු ලබති කියලා ආඛ්‍යාතය තිබ්බනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම තව වාක්‍යයක් ගන්නවා. ඒක මම නිකන් හිතලා ගන්න වාක්‍යයක්. ඔයගොල්ලන්ට තව උදාහරණයක් පෙන්වන්න ඕන නිසා මෙන්න මෙහෙම ගන්නවා මම වාක්‍යයක්. ජනාධිපතිවරයෙක් ගෙදර ගියේය.
ජනාධිපතිවරයෙක් ගෙදර ගියේය. දැන් එතකොට අපි කොහොමද මේක හදන්නේ? ජනාධිපතිවරයෙක් ගෙදර ගියේය කියන වාක්‍යය කොහොමද අපි කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ? මේ බලන්න. ඔන්න බලන්න. මුලින්ම කරනවා මොකද්ද? දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්න. දැන් අපිට පොඩි පොයින්ට් එකක් ඔන්න අහු වෙනවා. ජනාධිපතිවරයෙක් කිව්වම අපි දන්නේ මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, බැරක් ඔබාමා වෙන්න පුළුවන්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න පුළුවන්, මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන්. අපි දන්නේ කවුරු හරි මේ ලෝකෙ ඉන්නේ ජනාධිපතිවරයෙක්. එතකොට ජනාධිපතිවරයෙකු විසින් ඔන්න දැම්මා. 1යි 2යි හරි. අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්නලු. ඒක තියෙන්නේ ගෙදර කියලා. ඉතින් අපිට ගෙදරම තමයි ගන්න වෙන්නේ. මොකද ඒක අප්‍රාණවාචී පදයක් නිසා. ජනාධිපතිවරයෙකු විසින් ගෙදර අතීත කාලයේ අපිට දීලා තියෙන මුල් වාක්‍ය ජනාධිපතිවරයෙකු විසින් ගෙදර යන ලදී. ජනාධිපතිවරයෙකු විසින් ගෙදර යන ලදී. අපි තව වාක්‍යයක් ගමු. මම හිතන්නේ මේවම ගන්න අවසාන වාක්‍ය. අපි ගමු මෙන්න මෙහෙම එකක්. අපි ගමු ළමයි වාක්‍යයක් මොකද්ද ගන්න? මම ගුරුවරයෙකු හමු වන්නෙමි. අනාගත කාල වාක්‍යයක්. මම ගුරුවරයෙකු හමු වෙන්නෙමි. එතකොට අපි මේකේ කර්මකාරකය ලියුවොත් මෙන්න මෙහෙම. අපි මේකේ කර්මකාරකය ලියමු මෙන්න මෙහෙම. මම කියන එක අපි අනුක්ත කරන්න ඕනේ මා කියලා. මා විසින් ගුරුවරයෙකු කියන එක අපි උක්ත කරන්න ඕනේ ගුරුවරයෙක් කියලා. මා විසින් ගුරුවරයෙක් හමු වනු ලබයි. නැත්තම් ලබන්නේය. ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි මම කලිනුත් කිව්ව විදිහට ලබයි කියන සරල ආඛ්‍යාතයෙන් තිබ්බහම ඔයගලන්ට ලේසි. මා විසින් ගුරුවරයෙක් හමුවනු ලබයි. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් මම නැවත වාරයක් ඔයගලන්ට මතක් කරන්නම් කොහොමද කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න කියලා. අංක 1 දී ඇති කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත කරන්න ඕනි. අංක 2 අනුක්ත වූ කර්තෘට පසුව විසින් නිපාතයක් යොදන්න ඕනි. අංක 3 අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මය බවට පත් කරන්න ඕනි. අංක 4 එසේ උක්ත වූ කර්මයටත් දී ඇති මුල් වාක්‍යයේ කාලයට ගැළපෙන ලෙසත් ලද ලබ ධාතු මගින් නාක්‍යයට යොදන්න ඕනි. අතීත කාලයන් අපිට දීලා තියෙන වාක්‍ය අතීත කාලය නම් ඒක ලද ධාතුවෙන් අපි ආඛ්‍යාතේ තියෙනවා. අපිට දීලා තියෙන වාක්‍ය වර්තමාන කාලය නම් හෝ අනාගත කාලය නම් අපි ලබ ධාතුවෙන් ආඛ්‍යාතේ යොදනවා. ඉතින් මේක තමයි කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමේ සරලතම ක්‍රමය. ඒ වගේම මම ඔබට මේකට කලින් වාක්‍යයේ කර්තෘ කර්මයේ උක්ති අනුක්ති හොයාගන්න ලේසි විදිහත් ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඔයගලන්ට පාඩම පැහැදිලි ඇති කියලා. මේක පන්ති කාමරයේ උගන්වන විදිහට මට උගන්වන්න බෑ. මොකද මේක වෙන ආකාරයක ඉගැන්වීමක්. ඒ නිසා අපිත් සීමා සහිතව අපිත් සීමාගත වෙලා අපිත් රාමුගත වෙලා තමයි මේ විදිහට උගන්වන්නේ. ඒ නිසා මට හැකියාවෙන් මම ඔබට පාඩම කියලා දුන්නා. ඉතින් මම හිතනවා අපේ දරුවන්ට ඒක වැටහෙන්නේ නැති කියලා. අපි එහෙනම් වෙනත් පාඩමකින් අලුත් පාඩමකින් ඔබව හමු වෙනවා. එහෙනම් එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ගෙවල්ටලා ඉන්න. දීලා තියෙන වැඩ සියල්ලක්ම නිශ්චිත පිළිවෙලකට නිශ්චිත සලස්මක් අනුව අපි ඉවර කරගෙන යනවා. ඒ පිළිබඳව මට තියෙන ඉතාම ලොකු සතුටක්. ඒ නිසා අපි මේ විදිහට වැඩ ටික කරගෙන යන්න. මේකේ අභ්‍යාසයක් මම ඔයගලන්ට පස්සේ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.